අපි ධාරා විද්‍යුතය කියන පාඩම් පුතේ 10 දී කතා කරා. නමුත් අපි ඒ පාඩමෙන් චුට්ටක් වෙනස් වෙලා දැන් අපි ධාරා විද්‍යුතයේදී කතා කරේ මේ විද්‍යුත් ධාරාව ගැන විතරයි. දැන් මෙතන අපි කතා කරනවා ඒ විද්‍යුත් ධාරාව පාවිච්චි කරලා අපි ඒ විද්‍යුත් ධාරාව හසුරවාගෙන එක විදිහට හසුරවාගෙන අඩු කරගෙන වැඩි කරගෙන කඩ යවලා නේද සිග්නල් වගේ පාස් කරගෙන ඒ වගේ අපි හදාගන්න උපාංග වල කාර්යයට අපිට වැදගත් වෙන තියරි කීපයක්. ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික උපකරණ අපි ගොඩාක් දේවල් දන්නවනේ පුතේ. අපි එදිනෙදා පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ගොඩක් තියෙනවා. දැන් මේ දවස් වල ඔයාලා ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරනවා වැඩි. මොනවද? ජංගම දුරකථන. මම හැම දරුවෙක් ගාවම ජංගම දුරකථනයක් ඇති. ඒ වගේම පරිගණක හැමෝ ගාවම ඇති. දැන් මේ වෙලාව ඔයාලා මේක පාඩමට සම්බන්ධ වෙලත් ඇත්තේ එක්කෝ ෆෝන් එකකින් නැත්නම් කම්පියුටර් එකකින් නේද? ඊට පස්සේ රූපවාහිනී යන්ත්‍රවල සර්කිට්ස් තියෙනවා. ගුවන්විදුලි යන්ත්‍රවලත් ඇතුලේ සර්කිට් තියෙනවා. ඉතින් ඒවා තමයි ඉලෙක්ට්‍රොනික උපකරණ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන තමයි මේ පාඩමේදී කතා කරන්න යන්නේ. මේ ඉලෙක්ට්‍රොනික උපකරණ හැදෙන්නේ කොහොමද? ඒ වගේ තියෙන ප්‍රධාන මූලික සිද්ධාන්ත මොනවද කියලා තමයි මේකෙදි කතා කරන්නේ. මුලින්ම අපි දන්නා දේවල් වලින් නොදන්නා දේට යන්න ඕන නිසා විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද කියලා කතා කරමු. රයිට්? විද්‍යුත් සන්නායක. හරි. මේ නිර්වචන කීපයක් තියෙනවා දරුවනේ මුලින්ම. හරි. විද්‍යුත් සන්නායක. හරි. පළවෙනි නිර්වචනය අපි විද්‍යුත් සන්නායක කියන මොනවද කියලා ටග් ගාලා දාගමු කියන ඔයාලා ටග් ගාලා පොඩි නෝට් එකක් වගේ නම් හදාගත්තට කමන්නේ. එතකොට විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ දරුවනේ විද්‍යුත් සන්නායක කියලා. හරි. විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය වලට තමයි දරුවනේ කියන්නේ මොනවා කියලාද? විද්‍යුත් සන්නායක කියලා. එහෙනම් විද්‍යුත් සන්නායක කියලා කියන්නේ මොනවද? විද්‍යුතය සන්නයනය කරන ද්‍රව්‍ය වලට කියනවා පුතේ විද්‍යුත් සන්නායක කියලා. රයිට්? ටග් ගාලා නෝට් එකක් දාගන්න. හරි. ඒ වගේම විද්‍යුත් සන්නායක වලට උදාහරණ මොනවද කියලා අපි නිකන් කතා කරොත්. හරි. විද්‍යුත් සන්නායක වලට උදාහරණ තමයි පුතේ ලෝහ වර්ග ගන්න පුළුවන් නේද? ලෝහ වර්ග. ඒ වගේම දරුවනේ මිශ්‍ර ලෝහ වර්ගත් ගත්ත හැකි. හොඳද? මිශ්‍ර ලෝහ වර්ගත් ගත්ත හැකි. හරි. විද්‍යුත් සන්නායක වලට උදාහරණ ලෝහ සහ මිශ්‍ර ලෝහ. හරි. ලෝහ වර්ග ගත්ත හැකි ඊට අමතරව මිශ්‍ර ලෝහ ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. හරි. ලෝහ වර්ග සහ මිශ්‍ර ලෝහ වර්ග අපිට විද්‍යුත් සන්නායක වලට උදාහරණ ලෙසට ගත්ත හැකි. පැහැදිලි නේද? හරි. දැන් ඊට පස්සේ අපි ඊළඟ තියරි. ඒ කියන්නේ මේ තියරි තමයි ටික ටික කතා කරන් යන්නේ, රයිට්? එතකොට මෙතන ලෝහ වර්ග කීපයක් තියෙනවා. පිත්තල, නික්‍රෝම්, මැග්නීන් වගේ දේවල්, රයිට්? ඊළඟට පුතේ විද්‍යුත් පරිවාරක කියන්නේ මොනවද කියලා කතා කරමු. විද්‍යුත් පරිවාරක. හරි. එතකොට විද්‍යුත් සන්නායක කියන එකේ අනික් පැත්ත කියන්නේ ඒකෙන් සිද්ධ කරන දේ විලෝමය කරන එක. අපි ඒවට කියනවා විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය කියලා. විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය කියලා කියනවා. ඒ කියන්නේ විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය. හරි. විද්‍යුලීය සන්නයනය නොකරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ පුතේ අපි විද්‍යුත් පරිවාරක කියලා හිතන්න. හරි. මම එන්නම් එතනට දාගන්නම්. මෙන්න මේකේ නිර්වචනෙත් දාගන්න මෙන්න මෙහෙම මේ වගේ ගානට අරගෙන. හරි. හරි. එතකොට මේ උදාහරණ ටිකක් දීලා තියෙන්නේ, රයිට්? විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ විද්‍යුත් පරිවාරක කියලා. විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ විද්‍යුත් පරිවාරක කියලා. විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ පුතේ විද්‍යුත් පරිවාරක කියලා. කරන්ට් එක ගෙනියන්නේ නැති ඒවා. උදාහරණ තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. උදාහරණ ටිකක් මම මෙතන දාන්නම්. මම හිතනවා මම මේ හදන නෝට් එක ඔබට බොහොම පැහැදිලිව මේ ඔයාට චූටි කොළවල ලියාගත්තා නම් හරි. ඔන්න ඊටාම හොඳ ෂෝට් නෝට් එකක්. හරි. බොහොම හොඳ ෂෝට් නෝට් එකක් තමයි මෙතන හැදෙන්නේ. ඒතකොට මොනවද මේවට උදාහරණ? එබනයිට් ගන්න පුළුවන්, පොලිතීන් ගන්න පුළුවන්, ප්ලාස්ටික් වර්ග, වියලි, ඇස්බෙස්ටස්, වීදුරු වගේ දේවල්. ඕවා තමයි පුතේ විද්‍යුත් පරිවාරක වලට අයිති වෙන්නේ. ඒවා කරන්ට් එක ගෙනියන්නේ නැති දේවල්. ඔන්න විද්‍යුත් සන්නායක කියලා જાතියක් තියෙනවා. විද්‍යුත් පරිවාරක කියලා જાතියක් තියෙනවා පුතේ. හරි. විද්‍යුත් සන්නායක කියලා જાතියක් තියෙනවා. විද්‍යුත් පරිවාරක කියලා જાතියක් තියෙනවා. ඕන් ඔය අතර තියෙනවා දරුවනේ
ඔය දෙකම අතර මැද ගුණ තියෙන જાතියක්. අපි කියනවා එයාලට අර්ධ සන්නායක කියලා. හරි. අර්ධ සන්නායක ගැන කතා කරන්න කලින් මම යනවා මේ සන්නායක කියන જાතියෙන් කොහොමද ඇයි මේ කොහොමද කරන්ට් එක යන්නේ කියලා. පුතා මතක තියාගන්න අපි 10 දී ඉගෙන ගත්ත කරන්ට් එක කියන එකට ඉලෙක්ට්‍රෝන එපාය. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනකොට තමයි අපි කියන්නේ කරන්ට් එකක් යනවා කියලා. ඒතර ඉලෙක්ට්‍රෝන ධාරාවක් හැම වෙලේම ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේට යනකොට අපි කියනවා ධන අග්‍රේ ඉඳන් ඍණාග්‍රේට කරන්ට් එක. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් ගලනවාය කියලා. එතකොට මෙතනදී ධාරාවක් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වයක් තියෙන්න පාය. හරි. අපි ඒ ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වය ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ චුට්ට මෙතනට දාගන්න ගමන්. හරි. මොකක් හරි ඕනම ද්‍රව්‍යයක විදුලි සන්නයනය කරන්න හේතුව තමයි එයාලගේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන හරි සමහරකට මේ නිදහසේ ගමන් කරන්න තියෙන හැකියාව. ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ එහෙ මෙහෙ යන්න තියෙන හැකියාව නිසා තමයි පුතේ එයාට කරන්ට් එක ගෙනියන්න පුළුවන්. හරි. ඉලෙක්ට්‍රෝන වලට හරි නිදහසේ ගමන් කිරීමට ඇති හැකියාව. ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ ගමන් කරන්න තියෙන හැකියාව නිසා තමයි පුතේ කරන්ට් එකක් හැදෙන්නේ. එතකොට මේ ලෝහ පරමාණු ගත්තාම ලෝහ පරමාණු වල හරි බාහිරම කවචය ගත්තාම right ලෝහ පරමාණු වල බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටියට තදින් බැඳී නොපවතින හේයි හරි නිදහසේ හැසිරෙයි. ඔය කතාව මම මෙන්න මෙහෙම කියන්නම් මේ න්‍යෂ්ටියට තදින් බැඳී නොපවතින කියන එක මම රෙඩ් කලර් කරගන්න හරි නිදහසේ හැසිරෙයි. එතකොට ඒක ගැන මම මෙන්න මෙහෙම කියන්නම් දරුවනේ හරි සාමාන්‍යයෙන් අපි දන්නවා ආවර්තයක් දිගේ පල්ලෙහාට එනකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ආවර්තිතා වගුවේ හරිද? ආවර්තිතා වගුවේ දරුවනේ ආවර්තයක් දිගේ පල්ලෙහාට එනකොට ශක්ති මට්ටම් ගාන ටික මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? හරි. දැන් මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නම්. හරි. ඔන්න පුතේ මුලින්ම හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් හොඳේ. හයිඩ්‍රජන්ට පල්ලෙහෙන් ඉන්නේ සෝඩියම් ඉන්නවනේ දරුවනේ. හරි න්‍යෂ්ටිය එකම සමාන කියලා අපි හිතමු right. ඊට පල්ලෙහෙන් ඉන්නවනේ පුතේ පොටෑසියම්. හරි. ඒතර ඔහොම තමයි මේ ඇවිල්ලා. ඒතකොට උඩින්ම ඉන්නේ හයිඩ්‍රජන්, මෙයා සෝඩියම්, මෙයා පොටෑසියම්. හොඳේ. හයිඩ්‍රජන් කියන මේ පරමාණුව වටේට හරි හයිඩ්‍රජන් පරමාණුව වටේට එක ශක්ති මට්ටමයිනේ දරුවනේ තියෙන්නේ. එක ශක්ති මට්ටමයි තියෙන්නේ සහ ඒ එක ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තමයි ඉන්නේ. ඒක ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තමයි ඉන්නේ. කවුද මේ? හයිඩ්‍රජන්. හොඳේ. ඉතින් මේ ඉන්නෙත් එක ඉලෙක්ට්‍රෝනයයි මෙන්න මේ න්‍යෂ්ටිය. ඉතින් මේ ඉලෙක්ට්‍රෝනෙට හරි කැමති හරි ආදරේ ඉන්නෙත් එක කොහොමද රැක ගන්න ඕනේ කියලා මුන් දෙන්න අතර සාමාන්‍යයෙන් ශක්තිමත් බන්ධනයක් තියෙනවා. බැඳීමක් මේ ඉලෙක්ට්‍රෝනය සහ න්‍යෂ්ටිය අතර තියෙනවා. දැන් අපි දැන් මම මේ කතා කරේ මෙයා හයිඩ්‍රජන් නේ. හරිද? ඔන්න මෙයා සෝඩියම්. සෝඩියම් කියන එක නා කීවෙනියද කියන්න බලන්න පුතේ මට. සෝඩියම් ඇවිල්ලා මං හිතන්නේ ඔයාලා කියයි 11 කියලා. ඔව්. සෝඩියම් ඇවිල්ලා 11 වෙනියා. 11 වෙනියා නම් දරුවෝ කොහොමද එයාගේ වින්‍යාසය ලැබෙන්නේ? එයාගේ වින්‍යාසය ඉන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි. ඊළඟ ශක්ති මට්ටමේ 8යි. සෝරි මේ සෝඩියම්ට පස්සේ කලින් ඉන්නවනේ ලිතියම් ඉන්නවනේ right. අපි ලිතියම් ගමු ඈ. සෝඩියම්ට කලින් ලිතියම් ඉන්නේ. හරි. ලිතියම් අරගන්න බෑ සෝඩියම් ගන්න නම් නේද? අපි හයිඩ්‍රජන්ට පස්සේ හීලියම් ලිතියම් ඉන්නේ. අපි ලිතියම් ගමු දෙවෙනියට. හරි. අපි ලිතියම් ගමු දරුවනේ දෙවෙනියට. හරි. ලිතියම්. හරි. ලිතියම් ඇවිදින් කීවෙනියද පුතේ? ලිතියම් ඇවිල්ලා 3 වෙනියානේ. 3 වෙනියා නම් වින්‍යාසය කොහොමද දෙන්නේ දරුවනේ? පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ ශක්ති මට්ටමේ 1යි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ හරි බාහිර මේ නේද? මෙන්න මෙහෙම එක කවචයක් තියෙනවා. ඊළඟට තවත් ශක්ති මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ මුට ශක්ති මට්ටම් කීයක් තියෙනවද දරුවනේ? දෙකක් තියෙනවා. හරි මෙයාගේ මේ ශක්ති මට්ටම් දෙකේ හරිද? කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා අපි අඳිමු මෙන්න මෙහෙම. හරි. මෙන්න මේකේ පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ගැටලුවක් නැහැ. ඊළඟ එකේ තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් මෙතන මොකද්ද වෙන සිද්ධිය කියලා බලන්න දරුවනේ. මෙතනදී මෙන්න මෙයාට මේ න්‍යෂ්ටියට බලා ගන්න ඉලෙක්ට්‍රෝන 3 දෙනෙක් ඉන්නවා. දැන් ඉස්සෙල්ලා නම් මේ න්‍යෂ්ටියට එක ඉලෙක්ට්‍රෝනයනේ හිටියේ.
ඔයාට මම මට නේද ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ ඒක පොඩ්ඩක් වෙනස් නේද ඔබට ඉන්නේ නේද මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද වගේ මෙයාට මෙයත් ඉන්නවා මෙයත් ඉන්නවා මෙයත් ඉන්නවා මේ තුන් දෙනා දිහාම බලන්න ඕනේ තුන් දෙනා දිහාම බලා ගන්නකොට මේ න්‍යෂ්ටිය සාපේක්ෂව ගත්තොත් හරි මේ ළඟම දෙන්නව හොඳට බලා ගන්නකොට මේ ඈත එක්කනත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ හරි ඈත එක්කනා ටිකක් දුර්වලව තමයි බැඳලා ඉන්නේ එයාගේ සම්බන්ධය ටිකක් අඩුයි මං කියව එක පැහැදිලි නේද මෙයා සාපේක්ෂව දුර්වලව බැඳලා ඉන්නේ මේ ලිතියම් නිසා right ඊට පල්ලෙහෙන් ඉන්නේ පුතේ සෝඩියම් ඉන්නේ හරි ඊට පල්ලෙහෙන් තමයි සෝඩියම් ඉන්නේ එහෙනම් සෝඩියම් කියන්නේ 11 වෙනියනේ 11 වෙනියගේ වින්‍යාසය කොහොමද එන්නේ පළවෙනි එකේ 2යි ඊළඟ එකේ 8යි ඊළඟ එකේ 1යි එහෙනම් එයාගේ වින්‍යාසය අපි මේක ඇඳුත් කොහොමද අඳින්න වෙන්නේ අපි එයාගේ වින්‍යාසෙත් අඳින්න පුතේ පළවෙනි ශක්ති මට්ටම මෙන්න මෙහෙම තියෙනවා ඊළඟට ඔන්න තව ශක්ති මට්ටමක් තියෙනවා දරුවනේ ඔන්න තව ශක්ති මට්ටමක් තියෙනවා ඊළඟට තව ශක්ති මට්ටමක් තියෙනවා මෙන්න මෙහෙම right ශක්ති මට්ටම් කීයක් තියෙනවද 3ක් තියෙනවනේ නේ ශක්ති මට්ටම් 3ක් තියෙනකොට හරි ඔන්න එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළවෙනි එකේ 2යි පළවෙනි එකේ 2යි ඊළඟ එකේ 8ක්ම තියෙනවානේ 1යි 2යි මේ ඔන්න පරණ පාඩම් මතක් කරගන්න 3යි 4යි 5යි 6යි 7යි 8යි සහ අවසානම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මෙයාට. දැන් අර කලින් මෙතන අර කලින් තිබිච්ච සිටුේෂන් එකකටත් වඩා චුට්ටක් සීරියස් කේස් එකක් නේද? දැන් මෙතන මේ න්‍යෂ්ටිය කී දෙනෙක්ව බලා ගන්න ඕනද? අඩි මෙයාට මෙයත් ඉන්නවා නේද? ළඟම දෙන්නවත් බලා ගන්න ඕන. ඊට පස්සේ මේ කපල් ඉන්න මෙයාලවත් බලා ගන්න ඕන. ඊට අමතරව මේ එළියෙම ඉන්න එක්කනවත් බලා ගන්න ඕන. හරි? දැන් එතකොට මේ එළියෙමින් ඉලෙක්ට්‍රෝන ගැන මොකද කියන්න පුළුවන් මේ එළියෙමින් ඉලෙක්ට්‍රෝනේ මෙයාටත් වඩා නේද ලිහිල්ව බැඳලා ඉන්නේ හරි සාපේක්ෂව ලිහිල් ලූස් හරි ලිහිල්ව බැඳලා ඉන්නේ එතකොට මේ සෝඩියම් කියලා කියන්නේ ලෝහයක් පුතේ හරි ඉතින් සෝඩියම්ට පල්ලෙහෙන් තව එක්කෙනෙක් ඉන්නවා සෝඩියම්ට පල්ලෙහෙන් කවුද ඉන්නේ පුතේ පොටෑසියම් ඉන්නවා පොටෑසියම් කීවෙනියද පොටෑසියම් ඇවිල්ලා මට මතක විදිහට 19 වෙනියා නේද 19 වෙනා වින්‍යාසය කොහොමද එන්නේ 2,8,9 sorry 1 නේ 2,8,8,1 එන එයාගේ අපි අඳින්න ගියොත් එහෙම කොහොමද අඳින්නේ මෙන්න පොටෑසියම්ගේ මම අඳින්නම් මෙන්න පොටෑසියම්ගේ න්‍යෂ්ටිය හරි මෙන්න පුතේ පොටෑසියම්ගේ න්‍යෂ්ටිය එතකොට පොටෑසියම්ගේ න්‍යෂ්ටිය වටේට ඔන්න එක ශක්ති මට්ටමක් තියෙනවා ඔන්න තව ශක්ති මට්ටමක් තියෙනවා ඔන්න තව ශක්ති මට්ටමක් තියෙනවා ශක්ති මට්ටම් ඔක්කොම 4ක් තියෙනවානේ ලේසි නෑ මූ හරි ශක්ති මට්ටම් ඔක්කොම 4ක් තියෙනවා හරි ශක්ති මට්ටම් 4ක් තියෙනකොට දරුවනේ ඔන්න මම එයාගේ ඉලෙක්ට්‍රෝන ගාන තඳින්න යන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊළඟ එකේ 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊළඟ එකෙත් 8ක් ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊගව අවසාන මේකේ තමයි එකක් තියෙන්නේ මම මේ කියව දේ පැහැදිලිද කියලා කියන්න බලන්න මම මේ අඳින දේ පැහැදිලිද මම මේ අඳින විදිහ මතකද ඔයාලට තුස්සන්න බලන්න මම මේ කියන දේ පැහැදිලි කට්ටිය හරි අපි මේවා ඇඳ පුතේ අර බන්ධන පාඩමේදී 10 වසරයි ඒවා සුට්ට මම මේ මතක් කරන එක කරන්නේ අලුත් තියරියක් කියා දෙන ගමන් දැන් මේ න්‍යෂ්ටියට මුව බලා ගන්නත් ඕන මෙයාව නේද කීයක් බලා ගන්නද ඔය ASCII මේ අවසානයේ කායතොර මොකද වෙන්නේ ටිකක් නේද ලිහිල් ගොඩාක් ලිහිල් හරි හරිම ලූස් එකට තමයි මෙයා බැඳලා ඉන්නේ හරි ලූස් රයිට් එතකොට ගොඩක් ලූස් රයිට් එතකොට ওই විදිහට ගත්තාම දරුවනේ ඔබට දැන් පේනවා සාමාන්‍යයෙන් ආවර්තයක් දිගේ පල්ලෙහාට යනකොට හරි එහෙම නැත්නම් ආවර්තයක් දිහා පල්ලෙහාට යනකොට සාමාන්‍යයෙන් හම්බෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය ගොඩක් පල්ලෙහානේ ලෝහ කට්ටිය ලෝහවල ශක්ති මට්ටම් ඔස්සේ පල්ලෙහාට යන්න අර බාහිරතම ශක්ති මට්ටමේ ඉන්න එක්කන එහෙම නැත්නම් සංයෝජිතා කවචයේ ඉන්න එක්කන බොහොම ලිහිල්ව තමයි බැඳලා ඉන්නේ බොහොම ලිහිල්වම තමයි බැඳලා ඉන්නේ එතකොට දරුවනේ එයා ගැලවෙන්න හරි ලේසි හරි ඒක තමයි මෙන්න මෙතන කියන්නේ ඔබට මම හිතන්නේ ඒක පැහැදිලි ඇති යම් කිසි ද්‍රව්‍යයක විදුලි සන්නයට හේතු වන්නේ එම ද්‍රව්‍යයේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ ගමන් කරන්න පුළුවන් නම් තමයි එයාට කරන්ට් එක ගෙනියන්න පුළුවන් කියලා කියන්නේ හරි ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ යන්න පුළුවන් නම් කරන්ට් එක ගෙනියන්න පුළුවන් නේ
ඉතින් ලෝහවල මොකද වෙලා තියෙන්නේ? ලෝහවල වෙන්නේ බාහිර කවච, බාහිර කියලා කියනවා කෙළවරේම කවච කියන එක. මේ අන්තිම කවචේ right? වල ඇති ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටියට තදින් බැඳී නොපවතී. මේක ගොඩක් හයියෙන් බැඳිලා නැහැ. හරි. මේක ගොඩක් හයියෙන් බැඳිලා නැහැ දරුවනේ. බොහොම ලූස් එකකට බැඳලා තියෙන්නේ. හරි. ලූස් එකට බැඳලා තියෙන නිසා එයාට පුළුවන් නිදහසේ හැසිරෙන්න. හරි. ලූස් එකට බැඳලා තියෙන නිසා එයාට නිදහසේ එළියට නේද? කැමති වෙලාවට නේද? කැමති වෙලාවට එළියට යන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. නේද? ඔයා ගෙදර ඉන්නකොට, ඔයාලගේ ගෙදර ඉන්නකොට, ගෙදරින් එළියට යනකොට අම්මට කියන්න ඕන, අප්පච්චිට කියන්න ඕන, කොහෙද යන්නේ කියලා මම ඔක්කොම කියන්න ඕනේ. අපි හිතමුකෝ ඔයා ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නකොටත් එහෙමනේ නේ. අපි හිතමු ඔයා බෝඩිමක ඉන්නවා කියලා. ඔයා බෝඩිමක ඉන්නකොට ඔයා ඒක අම්මට කියන්න ඕනද මම යනවා මෙහෙ යනවා කියලා නෑනේ. අර හිතුණු විදිහට බොහොම නේද නිදහසේ ඉන්න පුළුවන් ඒ වගේ ඉන්නකොට නේ. මම නම් කියන්නේ එහෙම නිදහසින් ඉන්න යන්න එපා. මම උදාහරණයක් කිව්ව හොඳද? ඒ වගේ තමයි මේ ළඟ ඉන්න කට්ටියට හොඳට නේද? හොඳට අල්ලගෙන ඉන්නවා. එයාලා හොඳට ආකර්ෂණය වෙලා තියෙනවා. අර කෙලවරේම ඉන්න එක්කන බොහොම ලූස් එකට බැඳිලා තියෙනවා කියන එක මතක තියාගන්න දරුවනේ. හරි. ඒක මතක තියාගන්න දරුවනේ ওই කාරණාව. ඉතින් ඔන්න ওই කාරණා ටික මම මෙන්න මේක ෆොටෝ එකක් ගහලා දාන්නම් මෙන්න මෙතනට. මම සහතික වෙන්නේ නැහැ මේක මම මේ නෝට් එක දානවා කියලා. නමුත් වීඩියෝ එක නම් මම උත්සාහ කරන්නම් දාන්න රෙකෝඩ් කරලා. හරි. එතකොට මේ විදියට ඔන්න මේ ලෝහ වලින් කරන්ට් එක ගෙනියන්නේ ඇයි කියන එකත් අපි ඔන්න ඔය කතා කරා. එතකොට ඒකෙදි ලියන්න ඕන මොකද්ද? ලෝහවල පරමාණු වල බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පරමාණුවේ න්‍යෂ්ටියට තදින්ම බැඳී නොපවතින හේන් විභාගයට අහනවා ඔය. හරි. විභාගයට දරුවෝ ඕවා අහනවා. හරි. එතකොට ඔයගේ පොඩ්ඩක් විස්තර කරලා ලියන්න පුළුවන් වෙන්න ඕනි. හොඳේද? රයිට්. එතකොට මේ පරිවාරක කරන්ට් ගෙනියන්නේ නැත්තේ එතකොට පරිවාරක වලින් කරන්ට් එක ගෙනියන්නේ නැත්තේ ඒකටත් හේතුවක් තියෙනවා පුතේ. හරි. පරිවාරක වලින් කරන්ට් එක ගෙනියන්නේ නැති එකටත් හේතුව මම මෙන්න මෙතන ලියන්නම්. පරිවාරක වලින් කරන්ට් එක ගෙනියන්නේ නැත්තේ පරිවාරක ද්‍රව්‍ය වල පරමාණු අතර මේ තියෙන්නේ සහසංයෝජ බන්ධන. හරි. ඒ සහසංයෝජ බන්ධන සාමාන්‍යයෙන් අර සහසංයෝජ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන කියන එකනේ නේ. ඒවා හවුලේ තියාගත්තට පස්සේ ආය හවුලකින් ගලවන්න හරි අමාරුයි. හරි. හවුලකින් තියාගත්තාම හවුලෙන් ගලවන්න අමාරු නිසා එයාව අපිට මේ පස්සේ ගලව ගන්න බැරි නිසා එයා හරි අමාරුයි එළියට ගන්න. ඉතින් ඒක නිසා ඒ හවුලේ ඉන්න කට්ටිය එළියට එන්නේ නැහැ. ඒ කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ ඒක ඇතුලේ. ඒ කියන්නේ නිදහසේ ඉන්න කට්ටිය නැහැ. ඔක්කොම අර සහසංයෝජ බන්ධන වලට හිර වෙලා ඉන්න කට්ටිය තමයි ඉන්නේ. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන නැති නිසා එයාට කරන්ට් එක ගෙනියන්න බෑ. ඒ කියන්නේ නිදහසේ හැසිරිය හැකි ඉලෙක්ට්‍රෝන ඉතා අල්ප ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් ගොඩාක් අඩුවෙන් තියෙන නිසා අපිට කියන්න පුළුවන් පරිවාරක වලින් පුතේ කරන්ට් එක ගෙනියන්නේ නැහැ කියලා. පැහැදිලිව හෑන්ඩ්ස් අප් එකක් දෙන්න දරුවනේ. මේක ටික තියරි ටිකක් හරි තියරි පාර්ට්ස් ටිකක්. ඒක නිසා මේක මේ වගේ ලස්සනට වෙන් කරලා ලියලා මතක තියාගන්න තමයි තියෙන්නේ. හරි. මේක එහෙම තමයි මෙතනින් එහාට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේක බලා ගන්න පුළුවන් නේ මම මේක වීඩියෝ එක දැම්මහම නේද? ඊට පස්සේ අපි යනවා දැන් ඔය දෙකටම අතරමැදි දුන්න තියෙන කට්ටියක් ඉන්නවා. අපි එයාලට කියනවා දරුවනේ අර්ධ සන්නායක කියලා. අපි එයාලට කියනවා දරුවනේ අර්ධ සන්නායක කියලා. හරි? අර්ධ සන්නායක කියලා අපි එයාලට කියනවා. බලමු අපි අර්ධ සන්නායක කියන්නේ මොනවද කියලා. අර්ධ සන්නායක ඉංග්‍රීසියෙන් කියනවා semiconductors කියලා. හරි? semiconductors කියලා කියනවා අර්ධ සන්නායක. මොනවද මේ අර්ධ සන්නායක? දැන් මේ නමේ හැටියට නම් අර්ධ කියන්නේ භාගයට නේද? සන්නායක කියලා කියන්නේ සන්නයනේ කරනවා ඇති. ඒ වගේ තේරුවන්න තියෙන්නේ නේ. මේ අර්ධ සන්නායකයකට උදාහරණයක් ඉස්සලා මම ලියලා ඉන්නම්කෝ. මේකට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි පුතේ අපිට මම සිලිකන් ගන්නම්. සිලිකන් ස්පටික දැලිසක් ගන්නම්. සිලිකන් ඇවිල්ලා අර්ධ සන්නායකයක්. තව ඉන්නවා ජර්මේනියම් ඉන්නවා.
එතකොට මම මෙතනින් සිලිකන්ව ගන්නම් දරුවෝ. මට කියන්න සිලිකන් කීවෙනියද කියලා. ටක් ගාලා මට ආවර්තතාව වගේ සිලිකන් කීවෙනියද කියලා කියන්න බලන්න කවුරුර එක්කෙනෙක්. ටක් ගාලා මයික් එක ඔන් කරා කිව්වා. සිලිකන් කීවෙනියද? පොත බලලා හරි කමන්නේ මේ කියන්නේ ආවර්තතාවක බලලා හරි කමන්නේ සිලිකන්. SI කීවෙනියද? ඔව් කීයද? SI කීවෙනියද පුතේ? සිලිකන් කියන එක නා කීවෙනියද? කවුරු හරි එක්කෙනෙක් ටක් ගාලා කියන්න කියලා ඉතින් මයික් එක ඔෆ් කරන්න ප්‍රශ්නයක් නැහැ. සිලිකන් කියන එක නා කීවෙනියද? හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් කියලා ගණන් හදලා බලවුවහම ඒ පිළිවෙලට සිලිකන් කීවෙනියද? කො කියන්නකෝ දැන් ටක් ගාලා කියන්න පුතේ. 14. very good very good 14 හරි 14 සිලිකන් කියන්නේ දරුවනේ 14 වෙනිය. දැන් මේ 14 කියන එක කොහොමද එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන විහිදලා තියෙන්නේ පුතේ? පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ ශක්ති මට්ටමේ 8ක් තියෙන්න එපාය. ඊළඟ ශක්ති මට්ටමේ 4යිනේ. 2 8 4 කියන විදිහට තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික පැතිරලා තියෙන්නේ කියලා මතක තියාගන්න. හරි 2 8 4 හරි. දැන් මේ සිලිකන් කොහොමද ඇත්තටම ස්වභාවික වෙන්නේ? ස්වභාවයේ මේ සිලිකන් ඉන්න විදිය ගැන කතා කරනකොට මම මෙන්න මේකට ගන්නම් අපිට බැරි විදිහට මේකට හරි මම මෙන්න මේ ෆොටෝ එක දාගන්නම් මම පොඩි ෆොටෝ එකක් මේ කරලා තියෙන්නේ හරි මම ඒකට මෙන්න මේ වගේ පොඩි සටහනක් ගත්තා මේ ඇවිල්ලා සිලිකන්ලා හරි 4 දෙනා තමයි සිලිකන්ලා සාමාන්‍යයෙන් ඉන්නේ පුතේ හරි මම මේ වගේ ඩයග්‍රෑම් එකක් අරගෙන මම මේක මෙතනට දාගන්නම් හරි මම මෙතනින් මේක හදාගන්නම් කරයි ඒක එන්නේ හරියට මේක හරි අමාරු වැඩක් මේක අඳිනවා කියන එක ඔයාලා නිකන් චිත්‍රයක් අඳින්නකෝ බලන්න චිත්‍රයක් අඳිනකොට තේරෙයි අනේ පේන්ට් එකේ චිත්‍රයක් අඳින්නත් තියෙන අමාරුව කියලා රයිට් මේ පේන්ට් එකේනේ කරන්නේ මේක තමයි මගේ නොටිස් බෝඩ් එක හරි සිලිකන් පරමාණු මම සිලිකන් ස්පටික දරිසක් ගත්තේ සිලිකන් කියන එකනා දරුවනේ මම ප්‍රශ්න කරගත්තා සිලිකන් හරි මෙයා 14 කියලා අපි ඉස්සෙල්ලා කතා කරා 14 කිසි ප්‍රශ්නයක් නැහැ 14 එහෙනම් එයාගේ වින්‍යාසෙත් අපි කතා කරා 2 8 සහ 4 right එතකොට 14 හැදෙන්නේ දැන් කොහොමද ඒ කියන්නේ මෙයාගේ දැන් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ගැටලුවක් නැහැ ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි ගැටලුවක් නැහැ ඊළඟ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ නෑ මෙයාට කීයක් අඩුයිද මෙයාට තව කීයක් ඕනේද සිලිකන්ට තව ඕනේ කීයක්ද ඉලෙක්ට්‍රෝන 4ක් ඕනිනේ එක්ක 4ක් ගන්න ඕනේ එක්ක 4ක් අයින් කරන්න ඕනේ එහෙමනේ මෙයා ස්ථායි වෙන්නේ හරිද අපි දන්නවනේ ස්ථායි වෙන විදිය නේද පුතේ හරි ස්ථායි වෙන්න එක්ක 4ක් ගන්න ඕනේ එක්ක 4ක් අයින් කරන්න ඕනේ දැන් මෙයා 4ක් ගන්නෙත් නැහැ 4ක් අයින් කරන්නෙත් නැහැ එහෙනම් කොහොමද මෙයා ස්ථායි වෙනව ඇත්තේ මෙයා 4 දෙනෙක්ගෙන් 4ක් හවුලේ තියා ගන්නවා හරිද දැන් අපි සලකමු දරුවෝ මෙන්න මේකේ ඉන්න මෙන්න මේ සිලිකන් ගැන හිතන්නකෝ ඔන්න මේ සිලිකන් ගැන හිතනවා හොඳද මෙයා සිලිකන් හොඳේ මම ඒක කලත් කරගන්නකෝ සිලිකන් නේද කල කරන්න බැරි වෙයි හරි ඔන්න මේක තමයි මෙයා සිලිකන් කෙනෙක් හොඳේ මේ සිලිකන් මෙයා ඉන්නේ හරි ඔන්න සිලිකන් රයිට් අන්න ඒ සිලිකන් ගත්තාම දැන් එයාගේ පුතේ බාහිරම කවචේ එයාට ඉලෙක්ට්‍රෝන කීයක්ද තියෙන්නේ
එයාට බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4යි. 1යි 2යි 3යි 4යි. ඉතින් මේ 4 එයාගේ. තේරුණාද කියන එක? මේ ඉලෙක්ට්‍රෝන 4 එයාගේ. තව ඊට අතරමැද තියෙන ඉලෙක්ට්‍රෝන අපි අඳින්න යන්නේ නැහැ. මේවා අපි අඳින්න යන්නේ නැහැ. ඒවත් තියෙනවා. අපි අඳින්නේ මෙන්න මේක විතරයි. මේකේ 4 දෙනා තමයි මේ ඉන්නේ. මේ රතු පාට 4 දෙනා. රයිට්? දැන් මෙයා මොකද කරන්නේ? එහා පැත්තේ සිලිකන් එක්ක මෙයාගේ දකුණු අත පැත්තේ සිලිකන් ඉන්නවනේ. පේනව නේද ඔයාලට? මේ දකුණු පැත්තේ සිලිකන් එක්ක හරි මම එයාව දාන්නම්කෝ. හරි. එයාව දාන්නම්කෝ මම තව මොකක් හරි කලර් එකකින් කොළ පාට වගේ කලර් එකකින් දාන්නම්කෝ රයිට්. මම නිකන් මේ කලර්ස් යූස් කරන්නේ ඔයාලට පැහැදිලිව පේන්න ඉත්තු කරන්න ඕන නිසා මම පාට පාවිච්චි කරන්නේ. එයත් සිලිකන් එක්කනේ තමයි. හරි. එයාගේ මේ පැත්තේ අතේ ඉන්න එක්කනත් එක්ක මෙයා මොකද කරන්නේ? මෙයාගේ එකත් මෙයාත් දෙනවා අරයත් මෙයාට දෙනවා. අනේ යාළුවේ ඔයාගේ එකකුත් මට දෙන්න මගේ එකත් ඔයාට දෙන්න. ඕන් එහෙනම් අපි දෙන්නක දෙක ෂෙයාර් කරගමු කියලා මෙයා මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙක ෂෙයාර් කරගන්නවා. මේ කියන්නේ හවුලේ තියාගන්නවා. හරි. එතකොට ඔන්න දැන් මෙයා මෙයත් එක්ක එක හවුලක් හදාගත්තා. හරි. ඒ වගේම මෙන්න මෙයා මොකද කරන්නේ? ඊට උඩින් ඉන්නවනේ සිලිකන් කෙනෙක්. අනේ ඉතින් මෙයා මොකද කරන්නේ? මේ උඩින් ඉන්න සිලිකන් එක්කත් මොකද කරන්නේ? හවුලක් හදා ගන්නවා. ඒ උඩින් ඉන්න එක්කනට 4ක්නේ තියෙන්නේ. ඒ 4ක එකකුත් එක්කත් මෙයා හවුල හදා ගන්නවා දරුවනේ. හරි. ඒතර මේ සිලිකන්ටත් අර මේ පැත්ත එක්කනට 4ක් තිබුණා. හරි. එතකොට දැන් ඔන්න මෙතනත් හවුලක් හදාගත්තා මෙයා. දැන් ඊළඟට අපි ගමු මෙන්න මේ සිලිකන් මේ වම් පැත්ත එක්කනත් එක. වම් පැත්ත එක්කනට ඉතින් 4ක් ඉන්නවනේ දෙයියනේ. හරි. එයාගෙත් වටේට 4 දෙනා ඉන්නේ. සිලිකන් ලොක්කොම එකයිනේ. හරි. ඉතින් එයාගෙත් එක්කත් මෙයා මොකද කරන්නේ? හවුලක් හදා ගන්නවා. ඒතර මෙන්න මේකත් අපි මෙන්න මේ වගේ මල් පෙත්තක් වගේ එකකින් පෙන්නනවා. මේ මල් පෙත්තකින් පෙන්නන්නේ. ඉතින් මේ බන්ධනයක් හදාගත්තා කියන එක හොඳේ මේ ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ එයාට පල්ලෙහෙන් එක්කෙනෙක් ඉන්නවනේ පුතේ. මේ පල්ලෙහෙන් ඉන්න එක්කනාගෙත් එක්කත් මොකද කරන්නේ? මෙහෙ වගේ ඉලෙක්ට්‍රෝනයක් හවුල තියා ගන්නවා. එතකොට ඒ කියන්නේ එයාගේ වටේටත් මෙහෙම ඉන්නවා. එන්නේ එතනින් මේ මල් පෙත්තක් හදා ගන්නවා. දැන් ඔබට පේනවා ඇති මෙන්න මෙතන. දැන් මේ සිලිකන් දැන් තනි නෑ. ඔයා තනි නෑ. ඔයාගේ තනියට මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා, මෙයත් ඉන්නවා. 4 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ව ඇවිල්ලා තින්නේ. දැන් බලන්න පුතේ මේ සිලිකන් වටේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද කියලා. මේ සිලිකන්ට ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් ඒ සිලිකන් කම්ප්ලීට් නේද පුතේ? මං කියවක තේරුණාද? මේ සිලිකන් කම්ප්ලීට් නේද? ආන් ඔය විදිහට මේ සිලිකන්ල හැමෝම තව 4 දෙනා සෙට් කරගෙන හරිද? උන් එක්ක හරි මෙහෙම දෙක මල් පෙත්තක් අස්සේ දාලා හරි ෂෙයා කරගෙන තමයි මේ දැලිස හැදිලා තියෙන්නේ. මේ යෝධ දැලිසක් හැදිලා තියෙන්නේ. මේකට කියනවා සිලිකන් ස්පටික දැලිස කියලා. පැහැදිලිද දරුවනේ මම මේ කිව්ව කතාව? මම මේ කිව්ව මම අඳින මේ මෝස්තරේ පැහැදිලිද කියලා බලන්න. හැම වෙලේම මේ මල් පෙත්තක් අස්සේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න ඕනද? 2යි ඉන්න ඕනේ ඈ. ඒ කියන්නේ මේ පැත්තේ එක සිලිකන්ලා දෙන්නගේ දෙන්නේ. එක්කෙනෙක්ගෙන් එක්කනයි අනිත් එක්කනයි අනිත් එක්කනයි කියලා ඔහොම ඉන්න ඕනේ රයිට්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ සිලිකන්ලගේ වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන ටික මෙම අඳිනවා. හරිද? මම මේ කිව්ව දේ පැහැදිලි අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. මම මේ ඇඳපු දේ පැහැදිලි අය. right good right. ඔන්න ওই විදිහට තමයි සිලිකන් ඉන්නේ. හැබැයි මෙහෙම සිලිකන් ඉන්නේ හරිද? මෙහෙම සිලිකන් ඉන්නේ පුතේ. ඔන්න හොඳට මතක තියාගන්න මෙහෙම සිලිකන් ඉන්නේ කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී විතරයි. මෙහෙම සිලිකන් ඉන්නේ කොහොම ওই වෙලාවේද? කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී විතරයි මේ විදිහට ලස්සන්ට බන්ධන හදාගෙන ලස්සන්ට මල් පෙත්තක් අස්සේ පැක් වෙලා ඉන්නේ. ලස්සනට මල් පෙත්තක් අස්සේ පැක් වෙලා ඉන්නේ මේ කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී විතරයි කියන එකත් මතක තියාගන්න ඕන. කෙල්වින් බිඳුවේදී තමයි පුතේ මෙන්න මෙයා මෙහෙම ලස්සනට පැක් වෙලා ඉන්නේ. හරිද? මෙයා ලස්සනට මෙහෙම ඇසිරිලා ලස්සනට ඉන්නේ කෙල්වින් බිඳුවේදී. කෙල්වින් බිඳුවේදී කියලා මතක තියාගන්න. හරි. කෙල්වින් බිඳුවේදී
එතකොට බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන් මොකද වෙනවා ඇත්තේ? හොඳට අහගන්න. බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන් ඔන්න මම දැන් මෙන්න මේ පැත්තේ මේක මකනවා. හරි. කෙල්වින් බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? හරි. කෙල්වින් බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන්. හරි. කෙල්වින් බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන්. ඒ කියන්නේ බිඳුවට වැඩි කියලා කියන්නේ දැන් කෙල්වින් බිඳුව කියලා කියන්නේ තාපය නැහැ කියන එකනේ. මතකද අපි තාපයේ පාඩමේ පටන් ගත්ත කිව්වා කෙල්වින් බිඳුවයි කියලා කියන්නේ කිසිම උෂ්ණත්වයක් නැහැ කියන එකනේ. කෙල්වින් කියලා කියන්නේ නිරපේක්ෂ ශුන්‍ය කියලා අපි කතා කරා. ඒතකොට කෙල්වින් බිඳුවට වඩා වැඩි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පුංචි හරි උෂ්ණත්වයක් තියෙනවා කියන එකනේ. කෙල්වින් බිඳුවට වඩා වැඩි කියලා කියන්න බුලේ ඒ කියන්නේ මෙන්න මේකට කොහෙන් හෝ ශක්තිය ඇවිල්ලා. පොඩ්ඩක් හරි ඇවිල්ලා. ඩිංගිත්තක් හරි ඇවිල්ලා. හරි. කෙල්වින් බිඳුවට වඩා වැඩි කියලා කියන්නේ මේකට මොනවද ඇවිල්ලා තියෙන්නේ? බාහිරින් ශක්තිය ඇවිල්ලා. බාහිරින් මොන ශක්තියද සාමාන්‍යයෙන් එන්නේ එහෙනම්? තාප ශක්තිය. හොඳේ. තාප ශක්තිය ආපු නිසානේ කෙල්වින් බිඳුවට වඩා වැඩි උනේ. එහෙම බිඳුවට වඩා වැඩි වෙච්ච ගමන් මෙන්න මේ සහසංයෝජ බන්ධන හදාගෙන ඉන්න කට්ටියන් ඉන්නව නේද? මේ සහසංයෝජ බන්ධන හදාගෙන ඉන්න කට්ටියට මේ